ආයිබෝන් කියලා පිළිගන්නවා රිද්ම පිලපිටිය මගේ YouTube channel එකට. අද ඔයාලව මම එක්කන් ආවේ ලස්සනම ලස්සන රම්බුටන් වත්තකට. ගොඩක් දෙනෙක් රම්බුටන් කෑවට රම්බුටන් වත්තකට ගිහිල්ලා නැහනේ. ඒ නිසා මං හිතුවා අද ඔයාලව රම්බුටන් වත්තකට එක්කන් එන්න ඕනි කියලා. බලන්නකෝ ලස්සන. ඔයාලා රම්බුටන් කනකොට ඒ රම්බුටන් ගෙඩිය කටෙන් හපන්න නැතුව ඔයාලට නියපොතු වලින් රම්බුටන් ගෙඩිය කඩලා මදේ කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ගොඩක් වෙලාවට උගුර රිදෙන්න ගන්නේ ඔයාලා රම්බුටන් ගෙඩිය කටෙන් හපලා කන්න ගත්තොත් තමයි. ඒ නිසා මම රම්බුටන් කාපු විදිය දැක්කනේ. රම්බුටන් ගෙඩිය ඇඟිලි වලින් මදය විවෘත කරගෙන කන්න ගන්න ඕනේ. බලන අත රතු පාටින් බල්බ් දාලා වගේ. ඒ තරම් හරිම ලස්සනයි. ඉතින් රම්බුටන් වත්තකට යන්න ඕනේ මේ සුන්දර අසිරිය දැක බලා ගන්න. හැබැයි මම ඔයාලව මේ විදිහට හරි එක්කන් ආවා මේ ලස්සන පෙන්වන්න. ඉතින් බලන්නකෝ කොයි තරම් ලස්සනයිද. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මේ ලස්සන. අපි රම්බුටන් කෑවට දන්නේ නැහැ ඒකේ වර්ග. රම්බුටන් වල වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපිට ඒක අඳුරගන්න බැහැනේ. නමුත් මේ රම්බුටන් හදන අය නම් ඒක අඳුරගන්න හොඳට දන්නවා. ඉතින් මල්වානි කියලා තියෙනවා, මැලේසියන් එක තියෙනවා, ජාවා කියලා තියෙනවා, ජාවා ස්පෙෂල් කියලා තියෙනවා. ඉතින් විවිධ වර්ග තියෙනවා මේ රම්බුටන් වල. ඒකත් මම දැනගත්තේ අද මෙතනට ආවට පස්සේ ජයසේකර මාමා කියලා දුන්නට පස්සේ.
ඒකනේ. මේකෙන් ජෑම් හදන්න පුළුවන් ජෑම් හැදුවා අපි. මං ජෑම් හැදුවා. හරි මේ සිසිලයි නේද? අතර පස්සේ කින්න අයිදයිද? ආකාශවත් එකෙන් රතිඤ්ඤා. ආහා. ආහා. ඕ. ඕ ඒකත්. ලස්සන. ඔය. ඒක තමයි. ඔයාලා හල්ලි වෙනකොට මේක හරි ජොලි විනෝද. ඔව්. මේ රඹුටන් කාලෙට රඹුටන් ටික පරිස්සම් කරගන්නවා කියන්නේ නම් හරිම අමාරු වැඩක්. මොකද වවුල්ලෝ ඉන්නවනේ. වවුල්ලෝ එක විනාඩි 5ට මේ ඔක්කොම ටික කාලා දානවලු. ඉතින් එයාලටත් ටිකක් කන්න දීලා ඊටු ටික පරිස්සම් කරනවා කියලා තමයි ජයසේකර මාමා නම් කිව්වේ. ඉතින් කොච්චර හොඳයිද බලන්න සතුන්ටත් ආදරය කරන ගමන් මේ සෝබා දහමටත් ආදරය කරන ගමන් මේ දේවලුත් ඉදිරියට ගෙනියන හැටි. ඉතින් අන්න ඒ වගේ ව්‍යාපාරික මහතුන් අපේ මේ ලංකාවේ තව තවත් බිහි වෙනවා නම් තව තවත් ඉදිරියට මේ දේවල් අරන් යනවා නම් කොච්චරනම් හොඳයිද? බක්මී වගේ එක නිකන් ලස්සනයි. මේක අනේ බලන්න පැණි වැක්කෙනවා මේක නේ. මේ දැන් මේකේ තියෙනවා පැණි. රසයි. ඒක ඕක ගොඩක් වහයි. හොඳට මස් ගලවෙනවා. යන් එනම් මේ. අමුතරමකට තියෙනවා ගොඩක් කරන්න ඕනේ ඒවා මිනිස්සු දන්නේ නැහැ. මම තමයි හුඟක් කියවන්නේ. මොලේ කියලා දැන් හුඟක් හදනවා. ඒකනේ. හරි එන්න. උත්තර මේ දැක්ක ගමන් මෙහාට එන්න අත වෙනවා. ඔව්. උත්තර අත වෙනවා මෙහාට එන්න. එන්න මෙහෙන් එන්න. ආරේ දැන් එහෙම ඔය. අර ගහක් ගන්න මොකද මම පොඩි එක. යයන් අර පල්ලෙහ පොඩි. තව තියෙනවනේ. හරියන්. මේක තමයි. නෑ මොකද තව තියෙනවා හොඳ නෑ.
රන්දරුවා ඒකද මෙහෙම ඇවිල්ලා මම මේක නම් දැකලම නෑ. දීලා වේ ජාව ගහට. ජාවා. ඕකට උනන් අපි මේ ජීන්දර ගහලා දුම් ගහනවා රැ. ඕ. ඒකෙන් දෙරෙන්නේ නැත්තම් මෙතන ඉඳන් දෙන්නේ පණුවකට. පණුව හැදෙනවා. හරියට පණුව. මෙයා ජාවා හැදෙනවා පණුව. ජාව වලට කොහොමද දැක මේක ඉවර වුණාට පස්සේ ඔය ඉදින්න පටන් ගන්න. හින්දා මේ අනිත් එයාලත් එක්ක මෙයා හිටවන්න අමාරුයි. අමාරුයි. ඒක තනියෙන් හිටවන්න. තනියෙන්. ඒ පැත්තකම හිටවන්නනේ ජාවම. ජාවම. ඒකයි. රන්දරුවා මෙහා පැත්තේ දිනවා මෙහා අත්තේ උඩ අත්තේ. වවුල කාපු අත්තේ. වවුල කෑයක උඩින් තියෙන්නේ. පවුල් වලට මේ දවස්වල රජ මගුල් වගේ ඇති. ඔය තියෙන කාලේ මේ බලන්නකෝ රෝස්. මේ මෙහෙම රෝසම වෙනවා. රෝසම පාට වෙනවා. මම දැක්කම එහෙම. දැන් තමයි පටන් ගන්න. දැන් අරව මාස දෙකකින් ඉඳන් දැන් මේක පටන් ගන්න ඉඳන්. ඕකේ වත්තක් තුනක් නම් දැන් තමයි යන්නේ. ජාවා. මාතේ තාත්ති. ඔකට ගෙන්දකින් ගහුවොත් හරි. අපි මේ දෙන්නම පොවක් කරවල. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේක ගුවරයි. හයි. ඒක තමයි මෙතන තියෙන්නේ. රාහුල් පුතා රඹුටන් වත්තකට ගිය පළමු වතාව එයාගේ ජීවිතේ. ඉතින් එයා නම් හොඳට සතුටු වුණා මේ පළතුරු වත්තට ගිහිල්ලා. ඔයාලට මේ වත්තට ආවොත් රඹුටන් මිලදී ගන්න වගේම තව විවිධ පැල මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම රඹුටන් පැල, දෝරියන්, වරකා තව විවිධ පළතුරු පැල වර්ග තියෙනවා. ඉතින් ඒ දේවලුත් මිලදී අරගෙන ඔයාලට පුළුවන් මේ වගේම ලස්සනට ඔයාලගේ ගෙදරත් රඹුටන් ගහක් හදාගන්න, ගස් කීපයක් හදාගන්න උනත් පුළුවන්.
මන් දැන් හදන්නේ රඹුටන් වලින් ජෑම් එකක් හදන්න. ගොඩක් දෙනෙක් රඹුටන් කෑවට රඹුටන් වලින් විවිධ කෑම හදන්න පුළුවන් කියලා දැනන් හිටියද. ඉතින් මට හිතුණා අද විවිධ කෑම හදන්න පුළුවන් කියලා ඔයාලත් එක්ක ඒ වගේ ටිකක් බෙදාගන්න. අද මම මුලින්ම හදන්නේ රඹුටන් වලින් ජෑම් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ ජෑම් එක හදාගන්නේ කියලා. හරිම ලේසි. අවශ්‍ය අමුද්‍රව්‍ය දෙකයි. එකක් රඹුටන්, අනිත් එක සීනි. මේ දෙක විතරයි මේ රඹුටන් ජෑම් එකට අවශ්‍ය වෙන්නේ. මුලින්ම රඹුටන් වල මදය වෙන් කරගෙන ඊට පස්සේ බීජ වෙන් කරගන්න ඕනේ. කියන්නේ රඹුටන් ඇටය වෙන් කරගන්න ඕනේ. ඉතින් මොකද අපි මේ ජෑම් හදන නිසා රඹුටන් ඇටයත් එක්ක ජෑම් හදන්න බෑ. ඒ නිසා ඇටය වෙන් කරගන්න ඕනේ. ඉතින් මේ රඹුටන් ඇට හරිම රසයි. ඒක නිසා ඔයාලට ඇට වෙන් කරලා මේක වේලගෙන පැණිවල දාලා ඔයාලට වෙනම කන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්තම් මේක බැදලා කරපිංච දාලා මිරිස් කුඩු ටිකක් දාලා අපි සාමාන්‍යයෙන් අර මිරිස් කජු කන්නේ අන්න ඒ විදිහට හදලා කන්නත් පුළුවන්. රඹුටන් වල චූටි පණුවෝ ඉන්නවා. ඒ නිසා ඔයාලා හොඳට බලලා තමයි මේ රඹුටන් මේ ජෑම් එකට එකතු කරගන්න ඕනේ. මම දැන් මැටි භාජනයක් තමයි අද ජෑම් එක හදන්න සූදානම් කරගත්තේ. ඒකට ඇට ඉවත් කරගත්ත රඹුටන් මද ඒ වගේමයි මතක් කරන්න ඕනේ ඔයාලට පුළුවන් මේ රඹුටන් මද චූටියට කපා ගන්න. මම නම් මේක ටිකක් කපා ගන්න නැතුව ටිකක් ලොකුවට තියාගත්තා. මොකද මම ජෑම් එකේ කෑලි හැප්පෙනවට රඹුටන් කෑලි හැප්පෙනවට ගොඩක් කැමති. ඒ නිසා මම මේ විදිහට තියාගත්තා. ඒ වගේමයි මම දැන් උක්සීනි එකතු කරනවා. ඔයාලට උක්සීනි හොයාගන්න බැරි නම් සුදු සීනි, දුඹුරු සීනි ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. ජෑම් එක හැදෙන අතරතුර මම තව රඹුටන් ටිකක් මෙන්න මේ වගේ මද ඉවත් කරගන්නවා. ඒ රඹුටන් කල් තියාගන්න. ඉතින් අපිට තව මාස දෙකකින් විතර රඹුටන් කන්න වෙන්නේ නැහැනේ ඊළඟ වාරේ වෙනකන්. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ මැයි ජූනි වෙනකන් අපිට ආයි කන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා රඹුටන් ටිකක් මෙන්න මේ වගේ අපිට රඹුටන් මදය පිටින්ම කල් තියාගන්න පුළුවන්. ඉතින් ඒකට අපි සෝකිරි දාලා රත් කරලා බෝතලයකට හොඳට ජීවාණුහරණය කරපු බෝතලයක දාලා තිබ්බොත් අවුරුද්දක් වුණත් අපිට කල් තියාගන්න පුළුවන්. අන්න එහෙම රඹුටන් ටිකකුත් කල් තියාගන්න ඕනි කියලා මම හිතුවා.
විනාඩි 30ක් වගේ මම මේ රඹුටන් මද ටික සූකිරිත් එක්ක තම්බගෙන ඉවරයි. ඒ ටික මෙන්න මේ වගේ ජීවාණුහරණය කරගත්ත වීදුරු බෝතල් වලට මම එකතු කරගන්නවා. හැබැයි මෝඩි වලින් මම මේවා වහන්නේ මේ ටික හොඳටම නිවුණට පස්සේ. එහෙම වහලා අවුරුද්දක් විතර උනත් කල් තියාගන්න පුළුවන්. හැබැයි මේ මෝඩි ටිකක් හරි ඉදිමිලා වගේ තිබුණොත් අන්න ඒ වීදුරු බෝතල් ආහාරයට ගන්න එපා. මොකද ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් ඇතුලේ සිදු වෙනවා කියන එක. දැන් මම ජෑම් එකයි කල් තියාගන්න රඹුටන් ටිකයි හදාගෙන ඉවරයි. ජෑම් එකත් හොඳ පදමට ආවා. ලොකු දෙයක් කරන්න තිබුණේ නෑ ජෑම් එක හදද්දී. ඔයාලා දැක්කනේ ජෑම් එක මෙන්න මේ වගේ සීනිත් එක්ක එකතු කරලා හිඳෙන පදමට ආවහම අපි ලිපෙන් බාගන්න විතරයි තියෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට මේකට නිවුණට පස්සේ දෙහි බිඳු කීපයක් එකතු කරගත්තාමත් කල් තියාගන්න තව හොඳයි. මම නම් එකතු කරගන්නේ මී පැණි ටිකක්. ඒක තවත් ගොඩක් හොඳයි කල් තියාගන්න. පහුවෙනිදා උදෑසනම මම හිතුවා ජෙලි ටිකක් හදන්න ඕනි කියලා. ඉතින් අද කෑමට ගන්න පුළුවන් මේ ජෙලි කලින් දවසේ හදපු ජෑමුයි ඒ කෑම ටිකම අද පුතාටයි රොෂානයටයි කෑමට දෙන්න පුළුවන්. රඹුටන් මද ඉවත් කරගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ඇටත් ඉවත් කරගන්නවා නම් ගොඩක් හොඳයි බ්ලෙන්ඩ් කරගද්දී. මම ඇට ඉවත් කරගන්න නැතුව සම්පූර්ණයෙන්ම මේ විදිහට එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්නවා. මන් රඹුටන් ඇටයත් මේකට එකතු කරගන්නවා. සමහරක් අය කැමති නැත්නම් ඔයාලට පුළුවන් ඇට ඉවත් කරගෙන මේ ජෙලි එකට මද විතරක් එකතු කරගන්න. ඉතින් මම ඇට ගුණ නිසා රඹුටන් ඇට ගුණ නිසා මේකට රඹුටන් ඇටෙත් එක්කම එකතු කරගන්නවා. දැන් අපි වතුර චුට්ටක් එකතු කරගෙන මේ ටික බ්ලෙන්ඩ් කරගෙන දැන් හොඳින් පෙරා ගන්න ඕනේ. දැන් මම ජෙලටින් ටිකකට උණු වතුර ටිකක් එකතු කරලා මේ ටික හොඳින් දිය කරගන්නවා. මේ ජෙලටින් ටික හොඳින් දිය වුණාට පස්සේ අපේ රඹුටන් දියරේට මේක එකතු කරගන්නවා.
දැන් මේක හොඳින් සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා තියන්න ඕනේ. ඊට පස්සේ පැයකින් එකහමාරකින් මේක හොඳින් සෙට් වෙනවා. රඹුටන් වලින් අපි හදාගත්ත රසම රස උදෑසන ආහාර වේල අපි භුක්ති විඳා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රසම රස ජෑම් එකක්, ජෙලි එකක්, තව විවිධ කෑම දෝසි වර්ග හදන්න පුළුවන්. ඔයාලටත් හදාගන්න ගෙදරදීම. අපි ආවේ මේ රඹුටන් ගොඩක් අය කෑවට මේකේ ඉතිහාසය මොකක්ද කියලා විස්තරයක් දන්නේ නැහැ. ඉතින් අපි ආවේ මේ අත්තනගල ප්‍රදේශයේ ජයසේකර මහත්තයා. ඉතින් ඔබතුමා ගොඩක් මේ ජනප්‍රිය මේ රඹුටන් සහ ජයසේකර මහත්තයාගේ නම කියපුවම ඕනෙක් කෙනෙක් දන්නවා. ඉතින් අපි දැනගන්න ආසයි මේකේ රඹුටන් කියන එක මුලින්ම වෙළඳ පොළට ආපු ඉතිහාසය ඔබතුමා මුලින්ම දන්නවා. ඒකයි මේ වර්ග තියෙනවානේ. දැන් රඹුටන් අපි කෑවට මේ මල්වානේ රඹුටන් කියන එක තමයි අපි දන්නේ. ගොඩක්ලන් මල්වානේ බලලා ඊට එහා ගිය කතන්දරයක් තියෙන වර්ග තියෙනවනේ. ඒකෙන පොඩි හැඳින්වීමක් කරොත් කොහොමද කියලා? මේක මහත්තයා 60 මං ඉස්සෙල්ලා 60 ගණන් විතරම ඉඩම ගත්තා. අරගෙන තැමිලි හිටෙව්වා. තැමිලි හිටවලා ඔක්කගේම දැන් පාදිනම් තැමිලි හොඳට හැදුනා. හැදිච්චම තැමිලි විකුණන්න පුළුවන් මේ 1000යි. ඉතින් කිසි වැඩක් නැහැ. මටම හිතෙන අපරාධ මෙච්චර මේ මොකටද ඒක කළේ කියලා. ඊට පස්සේ මම ඔය මේ පස්සේ ෆාම් එකේ රඹුටන් අරන් ආවා. එතකොට මේක තිබුණේ අරවත් හිටවලා අන්නා හිටවලා දුන්නා. මම ඊට පස්සේ රඹුටන් 500ක් ගෙනාවා. ගෙනල්ලා වැඩ කරන ළමයින්ට දුන්නා. ඔයාලා රඹුටන් හැබැයි ගෙදර ඉඳන් ගන්න එපා. වත්තේ ඇවිල්ලා අර අන්නාසි විදි වලට කකා ඇට දාන්න කියලා. ඊට පස්සේ ඉතින් එහෙම සෑවතරව ඇට දදා ගියා. දැන් මේ මොකුත් වෙන්නේ නැහැ. අර ගස් අස්සෙන්නේ හොඳට හැදුනා. ඇදිලා ඕන් දැන් අවුරුදු දෙකක් තුනක් යනකොට ගස් උස ගිහින් හොඳට රඹුටුත් හැදුනා. ඇදිච්චාම කාලා බලපුවහම පෙලක් ඒවා ඇඹුල් පෙලක් ඒවා මල් කැලෙන්නේ নানা ආකාර ඒවා තියෙනවා. ඊට පස්සේ මම දන්නේ මේ බද්ධ කරන විදිහවල අරම මොකුත් දන්නේ නැහැ. ඒ කාලේ හිටියේ විරිවර්ධන මහත්තයා කියලා අපේ මේ කුෂිකර්මේ කේවිස් මහත්තයා. ඒ මහත්තයාගෙන් මම හෙව්වා අනේ මහත්තයා මේ ඔය බද්ධ කරනවා කියන්නේ කොහොමද කියලා. ජයසේකරයි දෙසති පුහුණුවක් තියෙනවා. එතකොට මම අහලා කියන්නම් කිව්වා. කියලා ඊට පස්සේ එයා අහගෙන ඇවිල්ලා රැයට මෙහෙවිල්ලා කියනවා මේ ජයසේකරයි මේක පොත්ත ගලවලා මේ පොලිතින් එකකින් බඳින්න ඕනේ කියලා මට පෙන්නනවා. මං ඉතින් ඊට පස්සේ එහෙම ඉන්නකොට මම දැන් ඉතින් බැන්දා මෙයා බැනලා අපි මේ පුතා හැදුනා. කොයි කාලේ වගේද දැන් ඔය? එතකොට පෙත්ත බලන්න. මං එන්නකම්ම මෙයා කෑ ගහනවා. මං ඊට පස්සේ කලේ මෙයාත් අරගෙන ගිහිල්ලා අර යකි විදිහට දැන් මෙයා පැතුරක් කෙල්ල මෙයා තියලා අර බඳිනවා ගස්. මම එතකොට අර ගෙනාපු ගස් තිබුණා 12ක්. මේ පස්සේ ආලෙන් ගිරව. ඒවෙන් අතු කපාගෙන ගිහිල්ලා බඳිනවා. බැන්දාම
මේක අර මේ පොත්ත තැම්බෙනවා. මං ඊට පස්සේ කොහොලඩුවෙන් බදින්න පටන් ගත්තා. ඒව හරි ගියා. ඊට පස්සේ මම වත්තම අර වගේ හැදුවා. හදලා දැන් ඊට පස්සේ ඔය රමුටන් ගෙඩියන්න ඔය තුන්නාන දිහන් එනවා ගෑනු අය. ඇවිල්ලා රමුටන් ගෙඩි 200 300 අරයි යනවා. අරයි යනකොට ඕන් දැන් ගිහිල්ලා පොඩ්ඩෙන් ආපහු එනවා. මං ඉස්සරලා දෙන්නේ 725ට. ඊට පස්සේ ඊගාව සැරේ දෙනවා රුපියලට 3ට ඔහොම 4ට 5ට විතර නැග්ගුවා. නැග්ගුවාම මේගොල්ලෝ එනවා. ඉතින් දැන් ඊට පස්සේ ටිකක් ලොකුවට අරගෙනවා. ඒ කාලේ වෙනකොට මේ තිහාරියෙන් එනවා රමුටන්. ඒගොල්ලෝ අර වල් රමුටන් විකුණන්නේ තිහාරියේ. වල් රමුටන් හොයන්න ආපු ගමන් මෙහි ඇවිල්ලා ඉල්ලනවා මේ අනේ අපිට රමුටන් දෙනවද අපිට එච්චර ගණන් වලට ගන්න බෑ කියලා. මම රමුටන් ගෙඩි 50 ණයට දෙනවා. හැබැයි මේ අඩුවෙන් නම් ඔයාලා විකුණන්න එපා ගෙනියන්න කියලා. ඊට පස්සේ යන්න ඉස්සෙල්ලා ආපහු වෙනවා. ඇවිල්ලා ආයේ ගෙනියනවා. එහෙම ගිහින් තමයි එහෙම හැදුනේ. ඊට පස්සේ ටිකක් කල් ඉන්නකොට රමුටන් ගෙනියන්නේ නැහැ කියනවා. මේ මල්වාන් රමුටන් නෙවෙයි යන්නේ ජාවා වර්ගයක් තියෙනවා. හරි හොඳ අරෝමයි කියලා. ඉතින් එක එක වර්ග කියනවා. මං ඊට පස්සේ රමුටන් ඉවරෙච්ච ගාම වාහනයක් කරන් ඔය තියෙන දිය සේවතරම හොයනවා. හොයලා අතු කැල්ල කපාගෙන හැරිලා හදලා මේ හදනවා. ඉතින් අර ගස් වලටම හදනවා. දැන් ඉඩක් නැහැ නේ. ඉතින් අක්කර පහේම මෙයලා. ඊට පස්සේ දැන් බලපුවාම ඒ රමුටන් හැදිච්චාම ඒව හොඳ නැහැ. ඊට පස්සේ මම ඒව ඔය ගහ දෙක තියාගෙන මේ ආයෙ උඩින් මල්ලාන හදනවා. අර මහ කඩන් වල. ඊට පස්සේ දැන් ඔහොම ඉන්නකොට කුසිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙන්න පටන් ගත්තා. මේ ඒගොල්ලෝ දන්නේ පැන්සලක් විතරයි මේ ඒව පුළුවන්. මේ ඔයා කොහොමද ඔය ලොකු ගස් බද්ධ කරන්න කියලා. ඊට පස්සේ දවස් රාජ්‍යන් විජේරත්න මහත්තයා ආව කුසිකර්ම දෙපාර්තමේන්තුවෙන් 200ක් විතර වැහන්න. ඇවිල්ලා මම ඒ ගහක් ගාවට ගිහින් අහුවම මේ ගහ කොහොමද හැදුවේ කියලා. මං ගෝ ඒ වගේම තමයි පොත්තක් තියලා ඒ වගේ ලියලපුවාම කපලා හදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ රංජන් විජේරත්න මහත්තයා ඇහුවා මේ අපේ කුසිකර්ම අධ්‍යක්ෂකගෙන් ඇහුවා මේක සාර්ථක කියලා. මෙයා ඉංග්‍රීසියෙන් කිව්වා මේක ගලවලා වැටෙනවා ටිකක් කල් යනකොට මේක අසාර්ථකයි කියලා. මං කිව්වා මහත්තයා මං මේක විතරක් හදලා නෙවෙයි ඔයාලට එන්න කිව්වේ ඔයාලට. මං තව අවුරුද්දෙන් අවුරුද්ද හදපු ගස් තියෙනවා. ඒවා මං පෙන්නන්නම්. මම බද්ධ කරපු තැන පෙන්නන්නම්. අපි 200 300ක් ඉන්නේ ඇදලා කඩමු. හැබැයි ඒ බද්ධ කරපු තැනින් කඩුවා මට එපා. හැබැයි නිකන් ගහ කඩුවා මට ආලාප කරන්න කියලා. ඊට පස්සේ රංජන් විජේරත්න මහත්තයා ඇහුවා මේ කොහොමද ඔයා මේ අභියෝගේ බාර ගන්නවද කියලා. ඒකමනේ එයා කිව්වා මේ ඔයාලා ඔක්කොම පොතේ මිනිස්සු මේ නියම ගොවියෙක් ඉන්නේ මෙයා විතරයි කියලා. ඒවලේව දැන් ගිහින් සහතිකයක් ගහගෙන ඉන්න කිව්වා මම සහතිකයක් දෙන්න ඕන කියලා. ඊට පස්සේ අර ඒ කාලේ හිටිය කවුද කුසි අධිකාරිලා කියලා. කුසි අධිකාරිය ඒවලේ බැරියා. අර ඉතින් සහතිකයක් ගහගෙන ආවා. ගහගෙන ආපුවම අර අස්සම් කරලා දුන්නා. අනේ ගිහින් බලපුවම මයනම නේ වෙස්මිලි කියලා. මං ඊට පස්සේ කුසි අධිකාරි ගාවට ගිහිල්ලා අරකින් ගැහුවා. ඕකත් තියාගන්නවා කියලා. ඉතින් ඒක